ආයුබෝවන් දරුවනේ ආර්ථික විද්‍යා විෂය නිර්දේශයට අදාළව අපි සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර මාලාවේ සාර්ව ආර්ථිකයේ 12 වසර විෂය නිර්දේශයට අයත් වෙන 6 වෙනි පාඩමට අදාළ අභ්‍යාස මාලාව තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. කවුරු හරි දරුවෙක් මේ සාකච්ඡාව අහන්න කලින් ප්‍රශ්න පත්‍රය කරලා නැත්තම් යට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය කරලා මට සබ්මිට් කරන්න. ඊට පස්සේ පුළුවන් ප්‍රශ්න පත්‍රේ කොහොමද උත්තර පෙළ ගැහෙන්නේ කියන ආකාරය පිළිබඳව හඳුනගන්න. ඉතින් මේ කෙටි ප්‍රශ්න පත්‍ර මම හදලා තියෙන්නේ මූලික විෂය නිර්දේශය ආවරණය වෙන විදිහට. ඒ නිසා මේ කතා කරන ප්‍රශ්න වලින් ඔබ ඔළුවට එන පාඩම් කොටස් හරිය සිහියේ තියාගත්තොත් එහෙම මම හිතනවා සාර්ථකව උසස් පෙළ විභාගය සඳහා පිළිතුරු සැපීමට ඔබට ඒක පදනමක් පන්නරයක් වෙයි කියලා. බලන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ. අපි දන්නවා ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරනකොට අපි සූක්ෂම සහ සාරව වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්නවා. සාර්ව ආර්ථික විද්‍යාවෙන් කරන්නේ learning economy as a whole ආර්ථිකයේ සමස්තයක් විදිහට අධ්‍යයනය කිරීම. ඒකෙදී සාර්වාර්ථික සමතුලිතය කියලා කියන්නේ සමස්ත නිමැවුමට සරිලන සමාහාර ඉල්ලුමක් නිර්මාණය කර ගැනීම. සරලව කියනවා නම් රටක ජාතික නිෂ්පාදනයේ සේවා නියුක්තිය ඇතිවන අහිතකර උච්චාවචනයන් පාලනය වෙලා ආර්ථිකයේ සමබරව තියෙන අවස්ථාවක් සාර්වාර්ථික සමතුලිතය විදියට අපි හඳුනගන්නවා. එතකොට දෙවෙනි උත්තරේට 64ක ප්‍රමාණයක් නිවැරදි උත්තරේ කිව්වා. පස්වෙනි උත්තරේ 12.0 ගානක එකඟතාවයක් ඒ උත්තරේට තිබ්බා. දැන් අපි බලමු 2 සහ 5 අතර තියෙන වෙනස මොකක්ද? දෙකේ කියන්නේ සාර්වාර්ථික විචල්‍යයන්ගේ උච්චාවචනයේ අවමන තත්ත්වය. එතනදී සමස්ත සාර්වාර්ථික විචල්‍ය පිළිබඳව අවධානය යොමු කරනවා. අපි දන්නවා සාර්වාර්ථික විචල්‍ය කියලා කියන්නේ රටක ආර්ථික අරමුණු දිනා ගන්න ආර්ථික ප්‍රතිපත්ති මගින් බලපෑම් කරන විචල්‍ය. මොනවද? ජාතික නිෂ්පාදිතය, මිල මට්ටම, පොලි අනුපාතිකය, සේවා නියුක්තිය, ගෙවුම් ශේෂය මේ තමයි සාර්වාර්ථික විචල්‍ය. එතකොට මේ සාර්වාර්ථික විචල්‍ය වල උච්චාවචනයන් අවම කිරීමෙන් විශේෂයෙන්ම ජාතික නිෂ්පාදිතය හා සේවා නියුක්තිය ඇතිවන ස්ථාවරත්වයක් ගැන අපි ඒකෙදි සාකච්ඡා කරනවා. හැබැයි පස්වෙනි ප්‍රශ්නේ පස්වෙනි උත්තරේ දිහා බැලුවොත් ඒකේ තියෙන මිල ස්ථායීතාවයේ සාර්ථකව ඉටුවන තත්වයක් කියලා. අපි දන්නවා මිල ස්ථායීතාවය කියලා කියන්නේ සාර්වාර්ථික ස්ථායීතාවයේ එක කොටසක්. ඉතින් ඒ නිසා සමස්ත ප්‍රදේශයක් ආවරණය කරන උත්තරේ විදිහට අපිට මේකේ දෙවෙනි උත්තරේ හොයාගන්න පුළුවන්. ඒ නිසා මේකේ නිවැරදි උත්තරේ අංක 2. ඊළඟ ප්‍රශ්නෙන් අපෙන් අහනවා පාරිභෝජන ශ්‍රිතයක් දීලා ජාතික ආදායම දීලා සමතුලිත ජාතික ආදායම හොයන්න. ඉතින් ඒක කියනවා C සමානයි ගන්න තියෙනවා 120 ධන 0.8y i සමානයි 60යි. දරුවන්ට උත්තර දෙද්දී මේ ප්‍රශ්නෙට 100%ක්ම නිවැරදි උත්තරේ දීලා තිබ්බා. ඒ කියන්නේ දරුවන්ට හොඳ අවබෝධයක් තියෙනවා. සරල ආර්ථිකයක සමතුලිතය කොහොමද ගොඩ නැගින්නේ කියලා. අපි දන්නවා ආර්ථිකයක් සමතුලිත වෙන විට y සමානයි e වෙනවා. සමස්ත ආදායම සමස්ත වියදමට සමාන වෙනවා. මේකේ සරල ආර්ථිකයක සමස්ත වියදම් දෙකක් අපිට හඳුන ගන්න පුළුවන් වෙනවා. පාරිභෝජනයේ සහ ආයෝජනයේ. ඒ නිසා y සමානයි c වෙනුවට දානවා 120 ධන 0.8y i වෙනුවට දානවා 60. එතකොට y සමානයි 120යි 60යි 180 ධන 0.8y. දැන් අපි y හොයන්න ඕනේ. ජාතික ආදායම කියන්නේ y. එහෙනම් y එක පැත්තකට ගන්න ඕනේ. එතකොට y වලින් අයින් කරා 0.8y 180y 0.2y සමානයි 180y කියන්නේ y කියලා කියන්නේ 180 බෙදන්න ඕනේ 0.2. ඒ කියන්නේ 1802 බෙදුනහම y කියන උත්තරේ y සමානයි 900. ඒ නිසා දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකේ කිසි තර්කයක් නැහැ. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 කියන පිළිතුර 100%ක් මේකේ නිවැරදි පිළිතුර හොයාගෙන තිබ්බා. තුන්වෙනි ප්‍රශ්නේදී අපිට දීලා තියෙන්නේ පරිභෝජන ශ්‍රිතය. පරිභෝජන ශ්‍රිතේ C සමානයි 50 ධන 0.7y බවට පත් වෙලා තියෙනවා. අපි අහන්නේ ඉතුරු ශ්‍රිතේ. අපි දන්නවා ඉතුරු කියලා කියන්නේ ආදායමෙන් නැත්නම් වැය කළ හැකි ආදායමෙන් පරිභෝජනය අයින් කරාම වෙන ශේෂය. රජයේ මැදිහත් වන සංවෘත ආර්ථිකයක හෝ විවෘත ආර්ථිකයක නම් ඉතුරුම් කියන්නේ YD ඍණ C වැය කළ හැකි ආදායමෙන් පරිභෝජනය අයින් කරනවා. නමුත් වැය කළ හැකි ආදායම කියන්නේ Y ඍණ T ධන R නිසා මේක සරල ආර්ථිකයක් විදියට හඳුන ගන්න පුළුවන්. අපිට මොකද මේක YD නෙමෙයි Y වලින් දීලා තියෙන්නේ. අපි දන්නවා සරල ආර්ථිකයක YD කියන්නේ y ඍණ t ධන r
අපි දන්නවා සරල ආර්ථිකයක බදු නැහැ, සංක්‍රාමන නිසා YD සමානයි y කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වැය කළ හැකි ආදායමෙන් බදු අයින් කරාම තමයි සංක්‍රාම එකතු කරාම තමයි ආදායම එන්නේ. එතන මේ ශ්‍රිතයේ තියෙන්නේ white එක. මොකද white එක තමයි පරිභෝජ්‍ය ශ්‍රිතයේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ ආදායමේ ශ්‍රිතයක් විදිහට තමයි දීලා තියෙන්නේ. එතකොට අපි ගන්නවා ඉතුරුම් කියන්නේ නම් ආදායමෙන් පරිභෝජනය අයින් කරනවා. S කියන්නේ y ඍණ 50 දශම 7යි y. S සමානයි y ඍණ 50 ඍණ ලකුණෙන් මේක ඉවත් වෙන්න ඕනේ. ඍණ 0.7යි y. S සමානයි ඍණ 50 අපි මුලින් ලියනවා. y වලින් දශම 7යි y ගියාම ධන දශම 3යි y ඉතුරු වෙනවා. එහෙනම් මේකේ කිසි තර්කයක් නැහැ. උත්තරේ තුන්වෙනි එක ඒත් දරුවෝ 100%ක්ම වගේ මේකේ නිවැරදි පිළිතුර විදිහට ඉතුරු ශ්‍රිතය හොයාගෙන තිබෙනවා. ඒ නිසා ඉතුරු ශ්‍රිතය හොයද්දී සහ මූලික අභ්‍යාස සමතුලිත ජාතික ආදායම ගණනය කරද්දී ළමයින්ට තියෙන ගැටලු ගොඩක් අඩු බව අපිට මේකෙන් පැහැදිලි වෙනවා. හතරවෙනි ගානේ අපෙන් අහනවා පරිභෝජන ශ්‍රිතය තියෙනවා C සමානයි C ධන 0.75 YD වෙන YD ශ්‍රිතයක් තියෙනවා. හැබැයි මේකේ විශේෂ තොරතුරක් දීලා තියෙනවා T සමානයි 40යි. ඉතින් අපි S කියලා කියන්නේ YD ඍණ C. YD ඍණ C. S කියලා කියන්නේ වැය කළ හැකි ආදායමෙන් පරිභෝජනය අයින් කරනවා. එහෙනම් අපි ගන්නවා YD ඍණ C කියන්නේ මේ සමස්ත ශ්‍රිතයම වරහණක් දාන නිසා 100 ධන 0.75 YD. එතකොට S සමානයි YD ඍණ 100 ඍණ 0.75 YD. S සමානයි ඍණ 100 අපි මුලින් ලියනවා. YD වලින් දශම 7.5 YD අයින් කරාම ධන දශම 2.5 YD. ඒ නිසා මේකේ S සමානයි ඍණ 100 ධන දශම 2.5 YD කියන පළවෙනි පිළිතුර අපිට නිවැරදි පිළිතුරක් විදිහට පේනවා. නමුත් මේකේ බදු විශේෂයෙන් සඳහන් කරලා තියෙන නිසා මම අපේක්ෂා කරනවා මේකේ YD ඉවත් කරාට පස්සේ ශ්‍රිතය කොහොම එනවාද කියන එක පිළිබඳව පොඩි ඉදිරියට මේ අභ්‍යාසය ගෙනියන්න. ඒ නිසා දැන් මම මේකෙදි කරන්නේ S සමානයි ඍණ 100 ධන දශම 2.5 YD වෙනුවට අපි y ඍණ t ආදේශ කරාට පස්සේ S සමානයි ඍණ 100 ධන දශම 2.5 y ඍණ t වෙනුවට අපි 40 ආදේශ කරනවා. එතකොට S සමානයි ඍණ 100 ධන දශම 2.5ක් y දශම 2.5යි y දශම 2.5 වරක් 40 කියන්නේ 40න් දශම 2.5ක් කියන්නේ ඍණ 10යි. ඒ නිසා S සමානයි ඍණ 100යි ඍණ 10යි ඍණ 110 ධන 0.25y කියන උත්තරේ අපිට ලබා ගන්න පුළුවන්. මම මේකේ නිවැරදි පිළිතුර විදියට පස්වෙනි පිළිතුරට යන්නේ. මොකද මේකේ බදු වෙනම සඳහන් කරලා තියෙන නිසා අපි තවදුරටත් මේක සුළු කරලා ගන්න පුළුවන්ද කියලා බලනවා. නමුත් මේ පිළිතුරේ යම් තර්කයක් තියෙනවා. මොකද මේක බදු ඉවත් නොකර ඉතුරු ශ්‍රිතේ YD වලින් ප්‍රකාශ කරන ශ්‍රිතේ බවට පත් වෙන නිසා. මේකේ මම නිවැරදි පිළිතුර විදිහට බදු තියෙන නිසා බදු ඉවත් කරාට පස්සේ ශ්‍රිතේ වෙන ඍණ 110 ධන දශම 2.5 y ශ්‍රිතේ තෝරගන්නවා. ඇත්තටම මෙන්න මේකට උත්තර දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ 7.5ක් වගේ ප්‍රමාණයක්. ගොඩක් අය පළවෙනි පිළිතුර හොයලා එතනින් නැවතිලා තියෙනවා. ඊට පස්සේ උත්සාහයක් කළා නැහැ බදු ඉවත් කරන්න කියලා. ප්‍රශ්නය අහන්නේ ඉතුරුම් සහ පරිභෝජන ශ්‍රිතවලින්. අපි දන්නවා සමතුලිත ජාතික ආදායම පැහැදිලි කරද්දී අපි උඩ අක්ෂයේ E යට අක්ෂයේ y අරගෙන අංශක 45 කෝණයකින් y සමානයි E රේඛාව නිර්මාණය කරනවා. එතකොට මේ රේඛාවෙන් තමයි ආදායම වියදමට සමාන වෙන සමතුලිත ජාතික ආදායම පැහැදිලි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි පරිභෝජන ශ්‍රිතයක් අඳිනවා ස්ථාවර පරිභෝජනයක් තියෙනවා නම් අපි හිතමු 100 ධන දශම 8යි y නම් 100න් වගේ 100න් පටන් ගන්න ඕනේ ඒක 100න් පටන් ගන්න දශම 8යි y නිසා ආදායම වැඩි වෙන්න තව දශම 8කින් පරිභෝජනය වැඩි වෙන නිසා හැම රුපියලකටම අපි 100න් පටන් ගන්න මෙන්න මේ විදිහට ශීර්ෂ්ඨය අදිනවා. ඉතින් ඔය විදිහටම අපි ඉතුරු ශ්‍රිතය ගොඩනගා ගත්තොත් අපි දන්නවා මෙතන ස්වාධීන පරිභෝජනයේ 100ක් තියෙනවා නම් ස්වාධීන ඉතුරුම අනිවාර්යයෙන් ඍණ 100ක් වෙනවා. ඒ කියන්නේ මේ දුරම අපි පල්ලෙහාට ගන්නවා. එහෙනම් පරිභෝජනයේ පටන් ගන්නේ මෙතනින් නම් ඉතුරුම පටන් ගන්නේ මෙතනින්. මේ විදිහට පටන් ගන්න ඉතුරු ශ්‍රිතය මෙතෙන් සිට ඉහළ නගිනවා. කොහොමද ඉහළ නගින්නේ?
න්‍යාය අමතක කළ මේක අඳින විදිහ ඔලුවට ගත්තොත් අපි දන්නවා සමතුලිත ජාතික ආදායම් රේඛාවට වඩා වැඩියෙන් පරිභෝජනය කරනවා කියන්නේ අපිට ඉතුරු කරන්න බෑ. ඍණ ඉතුරු. ආදායමයි පරිභෝජනයයි සමාන කියන්නේ ලැබෙන ආදායම පරිභෝජනය කරනවා. ශූන්‍ය ඉතුරු. හැබැයි මෙතනින් එහාට ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරනවා කියන්නේ එතනින් තමයි අපිට ඉතුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හරිම සරලයි. මේ y සමාන e රේඛාව c රේඛාවෙන් ඡේදනය කරන දෙනින් අපි ලාවට කඩිරක් ගන්නවා මෙතනට. මෙතනින් පටන් ගන්න ඉතුරුම් සිතේ අනිවාර්යෙන් මේ ලක්ෂ්‍යය හරහා යන්න ඕනේ. මෙන්න මේ විදිහට ඉතුරුම් සිතේ නිර්මාණය වෙනවා. දැන් බලමු අපි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? පරිභෝජන සිතේ සමතුලිත ජාතික ආදායම් රේඛාවට ඉහළින් පිහිටන විට. මේ බලන්න. පරිභෝජන සිතේ මෙන්න පරිභෝජනේ සමතුලිත ජාතික ආදායම් රේඛාවට ඉහළින් පිහිටන විට. ඉහළින් පිහිටන විට අපිට පේනවා ඍණ ඉතුරුම් තියෙන්නේ. මෙන්න මේකට අපි කියනවා ඍණ ඉතුරුම් හෙවත් අපශේෂය කියලා. එහෙනම් උත්තරේ කීයද වෙන්නේ? උත්තරේ 4. 75ක් විතර මේකේ නිවැරදි උත්තරේ 4 විදිහට තෝරගෙන තියෙන බව. ඊළඟට අපෙන් අහන්නේ කිසියම් රටක පරිභෝජන ශිතිය දීලා ස්වාධීන වියදම් ගුණකය. මොකද්ද ස්වාධීන වියදම් ගුණකය කියන්නේ? සමහර ඉල්ලුම් ශිතියේ තියෙන ස්වාධීන පරිභෝජනේ, ස්වාධීන ආයෝජනේ ඒකක එකකින් ඉහළ ගියොත් ජාතික ආදායමේ ඇතිවන වෙනස කොපමණ ගුණයක්ද යන ස්වාධීන වියදම් ගුණකයෙන් ප්‍රකාශ කරනවා. එතකොට දැන් මේකේ අහන්නේ ස්වාධීන වියදම් ගුණකය. අපි දන්නවා ස්වාධීන වියදම් ගුණකය කියලා කියන්නේ K එකයට ආන්තික ගිලිහීම් අනුපාතිකය. මෙතන එකයට අපිට ගන්න පුළුවන් 1 ඍණ B. එකයට 1 ඍණ B. 1 ඍණ B කියන්නේ මෙතන B වලින් කියන්නේ මෙන්න මේ පරිභෝජනයේ සිටේ තියෙන දශම ගාන. මේකට කියනවා ආන්තික පරිභෝජන නැමියාව. B අකුරෙන් කියන්නේ MPC. MPC කියන්නේ ආන්තික පරිභෝජන නැමිය අමතර ආදායම් එකකින් පරිභෝජනය කරන කොටස. එහෙනම් 1 K සමානයි 1යට 1 ඍණ B කියන්නේ 1 ඍණ 0.8යි K සමානයි 1යට 1.8ක් අයින් කරාම වෙනවා 0.2. එහෙනම් K සමාන ගුණ කියනවා 5. ඊළඟට මම ඔබට තව දෙයක් කියනවා. මෙතන මේ 0.2 කියන්නේ මොකක්ද? 1.8 අයින් කරාම ඒ කියන්නේ එකෙන් පරිභෝජන නැමියාම අයින් කරාම එන්නේ 1යට ආන්තික ඉතුරුම් නැමියාව. ඒ කියන්නේ 1යට ආන්තික ගිලිහීම් අනුපාතිකය කියන්නේ ඒකයි. එතකොට මෙතන මේ 0.2 අපිට ඕන නම් කෙලින්ම මෙහෙම ගන්නත් පුළුවන්. කොහොමද? K සමානයි 1යට MPS. ඒ නිසා සරල ආර්ථිකයක ගුණකය හොයන්න කිව්වොත් ස්වාධීන වියදම් ගුණකය 1යට 1 ඍණ B. ඒ කියන්නේ 1 ඍණ MPC ආන්තික පරිභෝජන නැමියාව. ඒ කියන්නේ පරිභෝජන සිතේ තියෙන දශම ගාන. එකෙන් පරිභෝජන සිතේ දශම ගාන අයින් කරාම වෙන්නේ ඉතුරු සිතේ දශම ගාන. මොකද MPC සහ MPS එකතු කරාම උත්තරේ හැම වෙලාවෙම එකට සමාන වෙන්න ඕනේ. ඒ නිසා මෙතන 1යට 1.8 අයින් කරාම 0.2ක් වෙනවා ගුණකේ 5යි. මේක කියන්නේ පරිභෝජනේ හරි ආයෝජනේ හරි එක ගුණයකින් වැඩි කරොත් ජාතික ආදායම ඒ වගේ 5 ගුණයකින් වැඩි කරන්න පුළුවන් කියලා. මේකේ නිවැරදි උත්තරේ වෙන්නේ 5 97%ක්ම ඒකේ නිවැරදි උත්තරේ තෝරගෙන තිබ්බා. මේකේ 7 වෙනි ගානෙන් පෙන්වන්නේ ගුණකේ භාවිතය පිළිබඳව. මොකද කලින් අපි ගුණකේ හෙව්වා. දැන් මේකේ ගුණකේ භාවිතය. මේකේ අහනවා ආර්ථිකයේ ආයෝජනය 40කින් ඉහළ ගියොත් ජාතික ආදායම. එතකොට මේකේ මුලින් පරිභෝජන ශිතිය දීලා තියෙනවා, ආයෝජන ශිතිය දීලා තියෙනවා. කාට හරි ඕන පරිභෝජනයයි ආයෝජනයයි එක්ක ජාතික ආදායම හදලා තියෙන ආයෝජනය ආය 40කින් වැඩි කරලා උත්තරේ ගන්නත් පුළුවන්. මේක MCQ එකකින්ද එහෙම උත්තරේ හොයාගන්නත් පුළුවන්. නමුත් මේක අපිට ගුණකේ මගින් හදන්න පුළුවන්. කොහොමද? අපි දන්නවා ජාතික ආදායමේ වෙනස කියලා කියන්නේ ගුණකේ වැඩි කිරීම ස්වාධීන වියදම් වල වෙනස. එතකොට මෙතන ස්වාධීන වියදම් 40කින් වෙනස් වෙනවා. ගුණකේ කියන්නේ 1යට MPS නැත්නම් 1යට 1 ඍණ B. 1 ඍණ B. එහෙනම් ජාතික ආදායමේ වෙනස කියන්නේ ඩෙල්ටා y. 1යට 1 ඍණ B කියන්නේ මේකේ පරිභෝජන සිතියේ දශම ගාන. ආන්තික පරිභෝජන නැමියාව 0.6යි. වැඩි කරනවා 40න්. එහෙනම් ඩෙල්ටා y කියලා කියන්නේ 1යට 0.4 වැඩි කරනවා 40න්. ඩෙල්ටා y කියලා කියන්නේ 1යට 1.4යි කියලා කියන්නේ 10 4ෙන් බෙදනවා 2.5 වැඩි කරන්න ඕනේ 40න්. 40 2.5 කියන්නේ ඩෙල්ටා y 100ක් වෙනවා. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර එන්නේ 100. 182ක් වගේ ප්‍රමාණයක් මේකේ නිවැරදි පිළිතුර 100 විදියට හඳුනගෙන තියෙනවා. ඉතින් මේ තමයි ගුණකේ භාවිතය. එතකොට මතක තියාගන්න ඕනේ ඩෙල්ටා y සමාන k වරක් ඩෙල්ටා e කියන සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් අපිට. ගුණකයත් හොයාගෙන ස්වාධීන වියදමේ වෙනස දුන්නොත් ජාතික ආදායම කොච්චරක් වෙනස් වෙනවද කියන එක හඳුනා ගන්න. මේ සූත්‍රය මතක් කිරීම මේකෙදි වෙනවා.
මේකේ 8 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා ආන්තික පාරිභෝජන නැමියාව 0.75යි ආන්තික බදු නැමියාව 0.2යි. අපෙන් අහන්නේ ස්වාධීන වියදම් ගුණකය සහ බදු ගුණකය. දැන් අපිට හුරු පුරුදු ක්‍රමය තමයි සාමාන්‍ය ස්වාධීන වියදම් ගුණකය අපි ගමු K, C බා, I බා, G බා කියලා ගත්තොත් එහෙම එකයට එක ඍණ B. බදු ගුණකය KT සමානයි ඍණ B යට එක ඍණ B. නමුත් හොඳට මතක තියාගන්න මෙන්න මේ විදිහට යටින් ආන්තික ගිලිහීම් අනුපාතිකයේ එක ඍණ B නැත්නම් එකෙන් ආන්තික පරිභෝජන නැමියාව අඩු කරනවා කියලා ගන්න පුළුවන් බදු අගය ස්වාධීන බද්දක් විදිහට තිබ්බොත් විතරයි. කියන්නේ බදු ඉලක්කමකින් තිබ්බොත් තමයි මේ විදිහට අපිට ගුණකය හොයන්න පුළුවන්. මෙතන බදු ආන්තික නැමියාවක් හෙවත් දශම ගාණක් විදිහට තිබ්බොත් අනිවාර්යයෙන් මේකට එකතු වෙන්න ඕනේ B වරක් T BT. මේකට එකතු වෙන්න ඕනේ B වරක් T BT. ඒ කියන්නේ එක යට එක ඍණ පාරිභෝජන නැමියාව 0.75 ධන පාරිභෝජන නැමියාව වරක් බදු නැමියාව. එතකොට එන්නේ එක යට 0.25යි ධන 0.75 වරක් 0.2 0.15යි. එතකොට එනවා එක යට 0.4යි කියලා කියන්නේ කීයද? මෙතනට එනවා 2.5 ධන 2.5. එතකොට ඔය විදිහටම අපි ගත්තොත් බදු ගුණකේ උඩට එන්නේ ඍණ 0.75යි යට ආන්තික ගිලිහීම් අනුපාතිකයේ එන්නේ 0.4යි 0.75 බෙදීම 0.4 ඍණ 1.875ක් විදිහට තමයි ඒකේ උත්තරේ එන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මේ ගැලපෙන්න එන්න ඕනේ. ඉතින් මේක මම මේ වගේ ගාණක් හැදුවේ බදු අගය දශම අගයක් විදිහට ආවොත් ගුණකේ වෙනස් වෙන බව ඔබට ඔළුවට යන්නේ. එහෙනම් මේ තියෙන උත්තර වලින් සංශෝධිත උත්තරේ විදිහට අපිට හඳුනා ගන්න වෙන්නේ උත්තර අංක 5. බලන්න ඊළඟ එක. සමෘත ආර්ථිකයක ස්වාධීන බදු සහ ස්වාධීන රාජ්‍ය වියදම් දෙකම 60කින් ඉහළ ගියොත්. ඔව්. මේක මෙහෙමයි. මේක තුලන අයවැය ගුණකය කියන කාරණාව සම්බන්ධයෙන් එන ප්‍රශ්නයක්. අපි දන්නවා බදු ශ්‍රිතයේ ස්වාධීන බදු විතරක් තියෙන. ඒ කියන්නේ දශම ගාණක් නැති. සංවෘත ආර්ථිකයක. ස්වාධීන බදුයි ස්වාධීන රාජ්‍ය වියදමුයි එකම අගයකින් වැඩි වුණොත් සමතුලිත ජාතික ආදායමත් ඒ අගයෙන්ම වැඩි වෙනවා. ඒක හරි සරලව කියන්නේ අපි දන්නවා ස්වාධීන වියදම් ගුණකය කියන්නේ එක යට එක ඍණ B. බදු ගුණකය කියලා කියන්නේ ඍණ B යට එක ඍණ B. දැන් බලන්න මේ හරයන් එක ඍණ B. ලවයනුත් එක ඍණ B. එතන උඩත් එක ඍණ B යටත් එක ඍණ B කියන්නේ මේකට මේක කැපුවහම උත්තරේ එකක් විදිහට එන්නේ. ඒ කියන්නේ බදු ගුණකයයි ස්වාධීන වියදම් ගුණකය එකතු කරාම උත්තරේ එක. නිකන් සරල උදාහරණයක් ගත්තොත් අපි ගානක අපි තුමු ස්වාධීන වියදම් ගුණකය 5ව කියලා. උත්තර බදු ගුණකයනේ ඍණ 4යි. එතකොට 5යි ඍණ 4යි කියන්නේ උත්තරේ ධන 1යි. ඒකෙන් කියන්නේ බදුයි රාජ්‍ය වියදමුයි එකම ගානකින් වැඩි වුණොත් ජාතික ආදායමත් ඒ ගානෙම වැඩි වෙනවා කියලා. ඉතින් ආයි තර්කයක් නැහැ. මේකේ බලන්න ඕනේ බදුත් 60කින් නම් වැඩි වෙන්නේ රාජ්‍ය වියදමුත් 60කින් නම් ජාතික ආදායම 60කින් වැඩි වෙනවා කියලා උත්තරයක් තියෙනවා. ඔව්. සමතුලිත ජාතික ආදායම 60කින් වැඩි වෙනවා කියලා උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ 3.65ක වගේ ප්‍රමාණයක්. නිවැරදි උත්තරේ 3 විදිහට හඳුනගෙන තියෙනවා. 10 වෙනි ගාන. 10 වෙනි ගාන ඇත්තට මේක උසස් පෙළ අභ්‍යාසයක් 2019 පළවෙනි විෂය නිර්දේශයට අදාළව අහපු ප්‍රශ්නයක්. මේක අහනවා කිසියම් ආර්ථිකයක ඉතුරු ශ්‍රිතය S සමානයි ඍණ 100 ධන 0.2y. හැබැයි y කීයක් කියනවද? y 2000යි නම් ආයෝජන මට්ටම කොපමණද? right. දැන් කොහොමද ඒක අපි එකපාරට හොයන්නේ? y 2000යි හැබැයි අහන්නේ මොකද්ද? ආයෝජන මට්ටම. ඉතින් අපි දන්නවා බොහොම සරලයි මේ ආර්ථිකේ අපිට බදු පිළිබඳව දීලා නැහැ. රාජ්‍ය වියදම් දීලා නැහැ. ඒ වගේම YD වලින් දීලත් නැහැ. ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් මේක සරල ආර්ථිකයක් කියලා. ඉතින් අපි දන්නවා සරල ආර්ථිකයක S සමානයි I. S සමානයි I. ඒ කියන්නේ සමතුලිත ජාතික ආදායම ඉතුරුම හෙව්වොත් ඒක තමයි ආයෝජනය වෙන්නේ. ඉතින් එහෙම හිතලා ගත්තොත් එහෙම S සමානයි ඍණ 100 ධන 0.2යි. Y වෙනුවට අපි 2000 ආදේශ කරොත් එහෙම S සමානයි ඍණ 100 ධන 2000න් 0.2ක් කියන්නේ 400යි. 400 ඍණ 100 කියන්නේ S සමානයි 300. S සමානයි 300. එතකොට මේකේ ඉතුරුම් වලට එනවා 300. ඒ කියන්නේ අපි පිළිගන්නවා ආයෝජනේ
300යි කියලා. ඉතින් ඕනනම් මේක රිවර්ස් බලන්නත් පුළුවන්. රිවර්ස් බලනවා කියලා කියන්නේ අපිට පුළුවන් S සමානයි I සූත්‍රය අරගෙන ජාතික ආදායම නැවත 2000 එනවද කියලා බලන්න. කීයද S? S කියන්නේ ඍණ 100 ධන 0.2y ජාතික ආදායම 300 આવොත් එහෙම 0.2y මේ පැත්තේ තිබිලා 300 ඍණ 100 මෙහෙට ගන්නවා එතකොට ධන 100ක් එනවා 0.2y සමානයි කීයද 400ක් එනවා එහෙනම් y සමානයි කීයද 400 0.2ෙන් බෙදනවා කියන්නේ 4002ෙන් බෙදුවම උත්තරේ 2000ක් එනවා ගාන හරි. ඒ කියන්නේ නැවත පෙරලා බැලුවොත් එහෙම ආයෝජනයේ 300 දාද්දි මේකේ print වෙලා තියෙන ජාතික ආදායම 2000 අපිට උත්තරයක් විදිහට එනවා. නිසා මේකේ නිවැරදි උත්තරේ 300. ඒත් 166ක් වගේ ප්‍රමාණයක් තමයි මේකේ නිවැරදි පිළිතුර තෝරගෙන තිබ්බේ. බලන්න ඊළඟ ගාන. ස්වාධීන පරිභෝජනයේ 50කින් වැඩි කරන විට ආර්ථිකයේ ජාතික ආදායම 200කින් ඉහළ යයි නම් පරිභෝජන නැමියාව කොපමණද? පරිභෝජනයේ 50කින් වැඩි කරන විට ජාතික ආදායම 200කින් ඉහළ යනවා. එතකොට නිකන් හිතන්න මේකේ පරිභෝජනයේ 50කින් වැඩි කරන විට ජාතික ආදායම 200කින් ඉහළ යනවා. එහෙනම් මේකේ අපිට හොයන්න පුළුවන් ඩෙල්ටා y සමානයි k වරක් ඩෙල්ටා e. පරිභෝජනය කියන්නේ ස්වාධීන වියදමක්. මේක 50කින් වැඩි කරනකොට ජාතික ආදායම 200කින් වැඩි කරනවා. එහෙනම් k සමානයි කීයද? k සමානයි 200 යට 50යි කියන්නේ k සමානයි 4ක් වෙනවා. එහෙනම් මේකේ ගුණකේ 4යි. right? මේක ඇත්තටම ස්වාධීන පරිභෝජන නැමියාව නෙමෙයි ආන්තික පරිභෝජන නැමියාව වෙන්න ඕනේ ප්‍රශ්නේ. එතකොට ගුණකයේ 4ක් තියෙනවා. දැන් අපි ආන්තික පරිභෝජන නැමියාව හොයද්දී අපි දන්නවා k කියන්නේ එකයට MPS. එකයට ආන්තික ගිලිහීම් අනුපාතය. එහෙනම් k කියලා කියන්නේ එකයට MPS නම් k වෙනුවට දානවා 4. 4 සමානයි එකයට MPS නම් MPS සමානයි කීයද? එකයට 4යි. MPS සමානයි කීයක් වෙනවද? MPS සමානයි 0.25ක් වෙනවා. ඉතින් MPS 0.25යි. හැබැයි අහන්නේ මොකද්ද? MPC. මේක හැමදාම දරුවෝ කරගන්න වැරද්දක්. ඉතින් ඒ නිසා හරියට ප්‍රශ්නේ කියවන්නේ නැතිකම තියෙන්නේ. මෙතනට උත්තරේ හොයන්නේ ටක් ගාලා ඒක උත්තරේ කියලා හඳුනගන්න. බලන්න මේක අහන්නේ මොකද්ද? ආන්තික පරිභෝජන නෙමෙයි. ඒ ස්වාධීන කියලා කිව්වට ඒක ආන්තික පරිභෝජන නෙමෙයි කියලා බලන කෙනෙකුට තේරෙනවා. ඉතින් ආන්තික පරිභෝජන නෙමෙයි කියන්නේ මොකද්ද? අපි දන්නවා එක සමානයි MPC ධන MPS. එහෙනම් දැන් මේ MPS තමයි අපි 0.25 කියලා හොයාගෙන ඉන්නේ. එහෙනම් MPC කියන්නේ මොකද්ද? 0.25ට ඒක එකතු වුණාම එකක් එනවා. එහෙනම් උත්තරේ අනිවාර්යෙන් කීයක් එන්න ඕනේ? මෙතන 0.75 එන්න ඕනේ. එහෙනම් මේකේ නිවැරදි උත්තරේ කීයද? නිවැරදි උත්තරේ තුන්වෙනි උත්තරේ 141 වගේ ප්‍රමාණයක් තමයි ඒකේ නිවැරදි උත්තරේ විදිහට තුන්වෙනි උත්තරේ තෝරගෙන තියෙන්නේ. මේකේ අන්තිම ප්‍රශ්නෙන් අහන්නේ ඉතුරු ශිතය තුල පිහිටි දශම සංඛ්‍යාවට අදාළ නොවන ප්‍රකාශය. ඇත්තටම ඉතුරු ශිතය කියන්නේ S සමානයි අපි ගත්තොත් එහෙම ඍණ A ධන 1 ඍණ B y කියලා. ඇත්තටම මේකේ A කියලා කියන්නේ පරිභෝජන ශිතයේ 100 තියෙනවා නම් මෙතන ඉන්නේ ඍණ 100. පරිභෝජන ශිතයේ 0.8y තියෙනවා නම් මෙතන 1 ඍණ 0.8y කියන්නේ 1 ඍණ 0.8 කියන්නේ 0.2. එහෙනම් මේ තමයි මොකද්ද? MPS. එහෙනම් මෙතන දශම ගන්න. අපි නිකන් හිතමු ශ්‍රිතිය හැදුවොත් එහෙම. ශ්‍රිතිය ලිව්වොත් එහෙම S සමාන ඍණ 100 ධන 0.2y කියන මේ 1 ඍණ B. එකෙන් පරිභෝජන නැමියාව අයින් කරාම එන එක තමයි මේ තියෙන්නේ. ආන්තික ඉතුරුම් නැමියාව. අමතර ආදායම් මේක කීයකින් ඉතුරුම් සඳහා වැය කරන කොටස. ඉතින් මේක ආර්ථිකයේ ගිලිහීම් අනුපාතකයේ තමයි නියෝජනය කරන්නේ. ඉතින් මේක හැමතිස්සෙම ධනාගයක් ගන්නවා. මොකද එකෙන් පරිභෝජන නැමියාව අයින් කරාම තමයි ආන්තික ඉතුරුම් නැමියාව හොයන්නේ. ගුණකයේ හොයද්දී මේක වැදගත් වෙනවා. කොහොමද ගුණකය කියන්නේ? අපි දන්නවා ඒකයට MPS දාලා අපි සරල ආර්ථිකයේ ගුණකය හොයනවා. එහෙනම් මේකේ වැරදි උත්තරේ වෙන්නේ යම් අවස්ථාවක නෙමෙයි. ඉතින් එහෙම ආන්තික ඉතුරුම් නැමියාව ඍණ වෙන අවස්ථාවක් අපි හඳුනගන්නේ නැහැ. ඒ නිසා මේකේ උත්තරේ 4 බවට පත් වෙනවා. ඉතින් දැන් ඔබට සාර්වාර්ථිකයේ මූලික අභ්‍යාසවල තියෙන ගණිතමය ගැටලු සහ ඒක කොහොමද විසඳන්නේ කියන ආකාරය පිළිබඳව මූලික අවබෝධයක් තමයි මම මේ පැහැදිලි කිරීම ASCII කරේ. ඉතින් මේක ඔබ බලන්න ඊට පස්සේ ඔබ නැවත වැරදි ප්‍රශ්න තියෙනවා නම් නැවත කොලයක් අරගෙන එමෙිට මේ ගණන් ටික හදන්න. මොකද මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් විභාගෙට එනවම තමයි. මේ ආකෘතියෙන් ප්‍රශ්නයක් විභාගෙට එනවමයි. ඒ කියන්නේ ශ්‍රිත දීලා එක්කෝ ජාතික ආදායම හොයන්න, එක්කෝ ජාතික ආදායම දීලා ඉතුරුම් හෝ පරිභෝජනය හොයන්න, ආන්තික පරිභෝජන නැමියාව ඉතුරුම් නැමියාව දීලා ගුණකය හොයන්න, ගුණකය දීලා කොච්චරක් ස්වාධීන වියදම් වෙනස්නකොට ජාතික ආදායම කොච්චරක් වෙනස් වුණාද කියලා හිතන්න. ඉතුරුම් පරිභෝජන ශ්‍රිතවල ස්වභාවය සහ පිහිටීම කොහොමද? මේ වයින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉහළ සම්භාවිතාවයක් තියෙනවා.
ඉතින් මම ඔබට යෝජනා කරනවා මේ වීඩියෝ මාලාව හොඳින් බලන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා මහ බැංකුව සහ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ අපේ ප්‍රශ්න පත්‍ර මාලාවේ පිළිතුරු. channel එක subscribe කරන්න හැමෝම එකතු වෙලා ඉන්න. මේ තියෙන රටේ තියෙන මේ දුෂ්කර කාලේ අපි කොහොම හරි අපේ අරමුණ වෙනුවෙන් යමු. මොකද මේ කාලය තව කාලයක් යනකොට සාමාන්‍ය කාලයක් බවට පත් වෙනවා. එතකොට ඉතිහාසයේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මෙහෙම වසංගතයක් ආවා. ඒ නිසා අපේ ප්‍රතිඵල අඩු වුණා. ඒ නිසා අපිට හානියක් වුණා කියලා. මේ රට මේ ලෝකයේ තමන්ගේ වේගයෙන් ඉස්සරහට යනවා. ඉතින් ඒ නිසා ඒ වේගයට අදාළව ඔබේ වේගය සහ ඔබේ කුසලතා ටික රැක ගැනීම ඒක ඔබ සතු වගකීමක් බවට පත් වෙනවා. ඉතින් බොහොම ස්තුතියි. අපි හම්බෙමු මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රශ්න මාලාව සමග.